එම අවස්ථාවට සහභාගී වී සිටින ඉරාක රාජ්‍යයේ තානාපතිතුමාගෙනු ඒ වගේම වේදිකාවේ සිටින සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණු සම්මේලනයේ සභාපතියට කටයුතු කරන නීතිඥ රසිද් ඉම්තියාස් මැතිතුමාගෙනු ඒ වගේම මෙහි ලේකම් ධූරයේ දරන ලුක්මාන් සාබ්දීන් මහත්මයාගෙනු ඒ වගේම මෙහි භාණ්ඩාගාරික ධූරයේ දරන හිටපු කොළඹ නාගරික මන්ත්‍රී සාම් නමස් මහත්මයාගෙනු ඒ වගේම මෙම අවස්ථාවට සහභාගී වෙලා සිටින අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමාගෙනු ඒ වගේම අස්වර් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගෙනු ඒ වගේම අපේ හිතවත් ඉම්තියාස් බාකිර් මැතිතුමාගෙනු ඒ වගේම මා හිතවත් බිමල් රත්නායක සහෝදරයාගෙනු ඒ වගේම මෙම අවස්ථාවට සහභාගී වෙලා සිටින අනිකුත් සියලු දෙනාගෙනු අවසරයි. මම මෙම අවස්ථාවට එන්න පිටත් උනේ පැලවත්ත බත්තර මුල්ලේ. එතකොට එළබෙන 14 වෙනිදා තමයි බෞද්ධයන්ගේ ඊටමත් වැදගත් තෙමුගල් දිනය වන වෙසක් පුන් පොහොදා. ඒ වෙනුවෙන් බත්තර මුල්ල පැලවත්ත ප්‍රදේශය වෙසක් කලාපයක් හැටියට නම් කරලා තිබෙනවා. මා ආරම්භ කරේ ගමන වෙසක් කලාපයෙන්. මරදානට එනකොට මට ඇහෙන්නේ මරදාන සෛරා පල්ලියේ බාංගු හඬ. කොම්පඤ්ඤ වීදිය හරහා මම එනකොට මට ඇහෙන්නේ කොම්පඤ්ඤ වීදියේ කතෝලික පල්ලියේ ගීතිකා හඬ. එතනින් පොඩ්ඩක් එහාට යනකොට මට ඇහෙන්නේ කොම්පඤ්ඤ වීදිය කබිරාවත්ත කෝවිලේ සීනු නාදය. ලේක් හවුස් එකේ වටරවුමෙන් හරවනුට ඇහෙන්නේ සම්බුද්ධාලෝක විහාරයේ පිරිත් නාදය. අනතුරුව මෙතෙන්ට ආපුවම ඇහෙන්නේ ජාතික ගීය. ඉතින් මේක තමයි අපේ රට. ඒ රටේ අද අපිට සිදු වෙලා තිබෙනවා ජාතික සමගියට තිබෙන අභියෝග මොනවද කියලා සාකච්ඡා කරන්න කතා කරන්න. දේශපාලනික වශයෙන් අපි අතර වෙනස්කම් තියෙන බොහෝ පිරිස් ඇති. නමුත් මම හිතනවා මෙම මාතෘකාව පිළිබඳව සාකච්ඡා කරනකොට යම් යම් වෙනස් මත තියෙන අයගේ මතවාදයන් පිළිබඳව යම් විවේචනයක් එල්ල වෙන්න පුළුවන්. ඒ කිසිසේත්ම යම් පුද්ගලයෙක් හෝ සංවිධානයක් හෝ පිළිබඳව ගොඩනැගෙන කුහකත්වයෙන් හෝ ක්‍රෝධයෙන් හෝ වෛරයෙන් හෝ ඉදිරිපත් කරන්නක් නොවේ. මම ඊටමත් කාරුණික ඉල්ලා සිටිනවා ඒ විදිහට තේරුම් ගන්න එපයි කියලා. අප විසින් මෙම මාතෘකාවට ඉදිරිපත් කරන කරුණු අපි අසා තිබෙන කරුණු වගේම අපේ ජීවිත කාලය තුළ අපි අත්දැකීමින් තිබෙන කරුණු වලින් පෙළගස්සලා අපේ රටේ ජාතික සමගිය ගොඩනැගීමේ අභියෝගයන් පිළිබඳව කතා කරන එක තමයි මා විසින් සිදු කරනු ලබන්නේ. අපිට මේ 21 වෙනි සියවසේ දෙවෙනි දශකයේත් අපිට සිදු වී තිබෙනවා ශ්‍රී ලංකාව තුළ ජාතික සමගියට තිබෙන බාධාවන් පිළිබඳව සාකච්ඡා කරන්න. ඊට පෙර අපි බලන්න ඕනකම තිබෙනවා ඇයි අපිට එතෙක් ජාතික සමගිය ගොඩනගා ගන්න බැරි වුනේ? අපි සාකච්ඡා කරන්නේ මේ 21 වෙනි සියවස පරම්පරා ගණනාවක් සිංහල දෙමළ මුස්ලිම් වාසය කරපු රටේ. පරම්පරා ගණනාවක් එකට ජීවත් වුණු රටේ සියවස් ගණනාවකට පසු අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙලා තිබෙනවා ජාතික සමගියට තිබෙන බාධාවන් කවරේද කියලා.
එයින් පෙන්눔 කරන්න අපිට තාමත් ජාතික සමගිය ගොඩනගා ගන්න අසමත් වෙලා තිබෙනවා. ඇයි අසමත් වී තිබෙන්නේ? අපි හිතනවා විශේෂයෙන්ම අපේ රට කවර රටක්ද? අපි දන්නවා ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ පමණ උතුරු ඉන්දියාවෙන් වගේම ගෝත්‍රික ජනතාවගේ සම්මිශ්‍රණයකින් සිංහල ජාතිකත්වයේ ගොඩ නැගිලා. විශේෂයෙන් මේ සඳහා ධර්මාශෝක රජු සමයේ ලංකාවට බෞද්ධ ආගම ගෙනීමත් එම බෞද්ධ ආගම සිංහල ජනයාගේ ප්‍රධාන ආගමික බවට පත් කර ගැනීමත් ඒ හරහා ගොඩනැගුණු මහා සංස්කෘතියකින් විසින් සිංහල ජනතාව අපේ රටේ ඓතිහාසිකව ගොඩනැගෙනවා. ඒ වගේම විවිධ වකවාණු වල අපේ රටේ විවිධ ආකාරයේ පැමිණි දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ ආදී ජන කොට්ටාසයන් ගණනාවක් ජීවත් වෙනවා. ඔවුන් ආවේ මලබාරයෙන්ද? ඔවුන් ආවේ විලඳුන් ලෙසද? ඔවුන් ආවේ ආක්‍රමණයන් ලෙසද? ඔවුන් ආවේ ආවාහ විවාහ තුලින්ද? ඒ ඉතිහාසයේ ඒ කවර ආකාරයට ආවත් අද මේ රටේ ඉපදෙන, මේ රටේ ආර්ථිකයට හවුල් වෙන, මේ මහ පොළොවේ මිහිදන් වෙන සිංහල, දෙමළ, මුස්ලිම් කියලා ප්‍රධාන ජාතිකත්වයන් තුනක් ජීවත් වෙනවා. ඒ වගේම බර්ග සහ මැලි. එනම් මේ රට කවර රටක්ද? මේ රට ඒක ජාතිය රටක් නෙවෙයි. මේ රට බහුජාතික රාජ්‍යයක්. නම් බහුජාතික රාජ්‍යයක කොහොමද ජාතික සමගිය ගොඩනගන්නේ? ඇයි අපිට ගොඩනගා ගන්න බැරි වුනේ? විශේෂයෙන්ම අපිට අවස්ථා ගණනාවක් අපි පහු කරා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් 1796 අපේ රට ආක්‍රමණය කරලා 1815 මාර්තු මාසයේ 2 වෙනිදා කන්ද උඩරට ගිවිසුම හරහා අපේ රට මුළුමනින්ම යටපත් කරගෙන 1833 කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ හරහා එතෙක් තිබුණු සමාජ ව්‍යුහය වෙනුවට වෙනස් සමාජ ව්‍යුහයක් අපේ රට තුල ස්ථාපිත කරනවා. එතෙක් තිබුණු රජ කේන්ද්‍ර කරගත්තු පාලනය වෙනුවට රාජකාරී ක්‍රමයේ කේන්ද්‍ර කරගත්තු සමාජ ව්‍යුහය වෙනුවට විවස්ථාදායක සභාවක්, විධායක මණ්ඩලයක් සහිත පාලනයක්, එකම අයබදු පද්ධතියක්, එකම අධිකරණ පද්ධතියක්, එකම ආර්ථික ක්‍රමවේදයකට අපේ රට එක්තැන් කරනවා 1833 කෝල්බුක් ක්‍රමරන් ප්‍රතිසංස්කරණ හරහා. හැබැයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අතිශය ප්‍රවේශම් සහගත වුණා. ඔවුන් අපේ රටේ මධ්‍යගත රාජ්‍ය ගොඩ නැගුවා. ඔවුන් කිසිසේත්ම ඉඩ දුන්නේ නැහැ ඒ රට තුල සිංහල, දෙමළ, මුස්ලිම් ජනයාගේ සමගිය ගොඩනගන්න. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලෝකයේ ගියපු හැම රටකම ඔවුන්ගේ පාලනයේ ප්‍රධාන උපක්‍රමය බවට පත් වෙලා තිබුණේ බෙදා වෙන්කොට පාලනය කිරීම. ඒ මොනතරම් දුරට ගියාද කියනවනම් ඉන්දියාවෙන් මහා ಭಾರತයේ වුන් එනකොට යනකොට කඩලා ගියේ. ඒක තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කරපු දේ. නිසා අපේ රටේ දැනුවත්වම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රටේ ජාතික සමගිය ගොඩනැගෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ වෙනුවට ප්‍රතිවිරෝධතාවයන් වෙනුවෙන් තමයි සියල්ල කටයුතු කරමින් තිබුණේ. විවස්ථාදායක මන්ත්‍රණ සභාවලට නියෝජිතයන් තීරීමේදී සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලේ ආදී නියෝජිතයන් තෝරනවා. තව දුරටත් ඉස්සරහට ගිහිල්ලා සිංහල නියෝජිතයන් තෝරනවා කඳුරට සිංහල සහ උඩරට සිංහල සහ පහතරට සිංහල කියලා. එනිසා උන්ගේ උපාය මාර්ගයේ බවටම පත් වෙලා තිබුණේ. අපිව ඈත් කරලා, අපිව බෙදලා
පාලනය කිරීම තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ උපක්‍රම බවට පත් වෙලා තිබුණේ. ඒකට 1912 දී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ වර්ජනය සිද්ධ වෙනවා. මේ වැඩ වර්ජනය පිළිබඳ සොයා බලන්න 1915 දී එංගලන්ත රාජ්‍යයේ නියෝජිතයෙක් වෙනවා. ඔහු ඒ වැඩ වර්ජනයෙන් පසු එංගලන්ත රාජ්‍යයට දැනුම් දෙන කරුණ තමයි මේ දුම්රිය වැඩ වර්ජනය පැන නැගුණි. ඒ වෙනකොට දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 1600ක් ඉන්නවා. ඒ 1600න් දහසක් සිංහල සේවකීන්. මෙතන සිංහල අනුපාතය වැඩි. ඒ නිසා තමයි මේ වැඩ වර්ජනය පැන නගින්නේ. ඒ නිසා මේකේ අනුපාත වෙනස් කරොත් මේ වැඩ වර්ජනය පැන නගින එක පාලනය කරන්න පුළුවන් කියලා. ඒකෙන් කියන්නේ මොකක්ද? ඔවුන්ට එරෙහිව අරගලයක් පැන නගින එක පාලනය කරන්න නම් වෙනත් මිශ්‍රණයක් හදලා එකිනෙකා අතර ප්‍රතිවිරෝධයේ ගැටුම අවිශ්වාසයේ සැකය හදලා තමයි උන්ගේ පාලන උපක්‍රමයේ බවට පත් වෙච්ච එක තමයි ඊම් පෙන්නුම් කරන්නේ. හැබැයි අපිට එඳ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රටේ ජාතික සමගිය ගොඩ නැගුවේ නෑ වගේම අපිට තව අවස්ථාවක් තිබුණා. ඒ මොකද්ද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව අපේ රටේ ජාතික නායකයින් එක පෙරමුණක එකට ඉදමින් සටන් කළ යුතු තිබුණා. ඒ සඳහා 1919 ජාතික සංගමය ගොඩනගනවා. නමුත් ජාතික සංගමය ගොඩක් කාලයක් යන්නේ නැහැ. 1921 වෙනකොටම ජාතික සංගමය කඩා වැටෙනවා. 1921 දී ද්‍රවිඩ කොංග්‍රසය වෙනම ගොඩනගෙනවා. 1928 දී මැලේ සංගමය ගොඩනගෙනවා. 1935 දී බණ්ඩාරනායක මහත්තයාගේ නායකත්වයෙන් සිංහල මහා සභාව ගොඩනගෙනවා. අපි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව එකට සටන් කරනව වෙනුවට අපි එකිනෙකා බෙදිලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යමක් ලබා ගැනීම සඳහා සටනක අපි නිරත වුණේ. එක්ක අපිව සමගි කරන්න දැනුවත්ව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් කටයුතු කළේ නැහැ. ඒ උන්ගේ උපක්‍රමී. හැබැයි අපිට තිබුණා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සිංහල දෙමළ මුස්ලිම් ભેදයකින් තොරව අපි සටන් කළ යුතු තිබුණා. හැබැයි අපි එහෙම කරෙත් නෑ. ඒ සටනක් තිබුණේ බෙදුණු සටනක්. 1947 මේ ඔක්කොම එකතු කරලා එක්සත් ජාතික පක්ෂය ගොඩනගනවා. හැබැයි 1947 එක්සත් ජාතික පක්ෂය ගොඩනැගුවට 1949 වෙනකොට එක්සත් ජාතික පක්ෂයෙන් චෙල්ලනායක මහත්තයා ඉවත් වෙනවා. විශේෂයෙන්ම පුරවැසි පනත හේතු කොටගෙන. පුරවැසි පනතේ ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තිබුණේ 1947 මැතිවරණදී වතුකරේ විශාල ආසන ගණනාවක් වමේ ව්‍යාපාර ජයග්‍රහණය කරනවා. වමේ පක්ෂ ජයග්‍රහණය කරනවා. වමේ පක්ෂවල ජයග්‍රහණයේ පතුල බවට පත් වෙලා තිබුණේ වතුකරේ දෙමළ ජනතාව වැඩියෙන් ඡන්දේ පාවිච්චි කරලා තිබුණේ වමේ ව්‍යාපාරයට. එනිසා 1949 පුරවැසි පනත හරහා වතුකරේ විශාල ජනතාවකට ඡන්ද බලය අහිමි කරනවා. 1952 මැතිවරණයේදී ඒ ආසන සියල්ල යලි එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය කරනවා. එකෙන් කියන්නේ මොකක්ද? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපිව සමගිය ගොඩ නැගුවේ නැහැ වගේම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අපි කරන ලද සටනේදී අපි සමගිය සටන් කරේ නැහැ වගේම 1948න් පස්සේ බලයටගත් පාලකයන් අපේ රට ජාතික සමගිය ගෙඩි නැගුවේ නැහැ. ඔවුන් තමන්ගේ පාලනය වෙනුවෙන් ඔවුන්ගේ බලය වෙනුවෙන් විටක සිංහල ජාතිවාදයකට තව විටක දෙමළ ජාතිවාදයට තව විටක මුස්ලිම් ජාතිවාදයටත් අල්ලු වුණා. මේ හැම එකක්ම වුන් කරේ ජනතාවගේ ජීවිත සූදුවට තබලා. බලය වෙනුවෙන් ඒක තමයි ඉතිහාසය. මේ ඉතිහාසෙම උස්සලා බලන්න. ඔවුන් තමන්ගේ බලය වෙනුවෙන් ජාතිවාදී වැපුරුවා. වෙන මොකක් සඳහාවත් නෙවෙයි. 1956 සිංහල භාෂා රාජ්‍ය භාෂා පනත එන්නේ බලය වෙනුවෙන්. වෙන මොකක් සඳහාද? බණ්ඩාරනායක මැතිතුමාගේ එවකට සිංහල හොඳ ගැඹුරු ලිපියක් කියවලා තේරුම් ගන්න තරම්වත් සිංහල දැනුමක් තිබුණේ නැහැ. හැබැයි සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්නේ කුමක් නිසාද? බලය වෙනුවෙන්. එනිසා මේ පාලකයන් තමන්ගේ බලය සඳහා ගනු ලැබූ තීන්දුව తీරන විසින් තමයි මේ ජාතිවාදී වපුරුම් ලැබුවේ. එනිසා ජාතික සමගිය ගොඩනගනව වෙනුවට බලය වෙනුවෙන් ජාතිවාදයේ වපුරන්න පටන් ගත්තා.
83 කළු ජූලිය කල්පනා කරලා බලන්න. මොකටද කළු ජූලියක් නිර්මාණය වෙන්නේ? යාපනයේ හමුදා සොල්දාදුවන් 13 දෙනෙක් ඝාතනය කරාට පසුව ඒ හමුදා සොල්දාදුවන් 13 දෙනා ගම්බිම් වලට ගෙනියන්නේ නැතුව කොළඹ නගරේ භූමි දානය කරන්න තීරණය කරනවා. ඒකට විරුද්ධව ජනතාවගේ පළවෙනි විරෝධය එන්නේ ආණ්ඩුවට විරුද්ධව. ඒකට තමයි විරෝධය ආවේ එතෙන්ට. හැබැයි ඒ විරෝධය රජය ඉතා සූක්ෂම මැදිහත් වෙලා හෙට්ටි වීදියට යොමු කරා. ඒකයි කරේ. මොකක් වෙනුවෙන්ද? 1980 මහා සමස්ත වැඩවර්ජනයක් තිබුණා. ඒ වැඩවර්ජනයෙන් ලක්ෂ ගණනක් කම්කරුවෝ නිරපය හැරලා තිබුණා. විවියන් ගුණවර්ධනට පාරේ පෙරලගෙන ගහලා තිබුණා. සරත් චන්ද්‍රයන් කුණු කාණුවේ දාලා තිබුණා. ජනතාවගෙන් විශාල විරෝධයක් ගොඩ නැගෙමින් තිබුණා. ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ඒ ජනතාවගෙන් තමන්ගේ ආණ්ඩුවට එරෙහිව එල්ල වී තිබෙන විශාල විරෝධය වෙන දිශාවට යොමු කිරීම සඳහා ජාතිවාදී විශ්ව 1983 කළු ජූලියක් නිර්මාණය කරා. කැලණි විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට හිටිය සපත්තු මහන දෙමළ තාත්තා කෙනෙක්. ඒ දෙමළ තාත්තා පණ පිටින් ඇවිලෙන් ටයර් සෑයට විසි කරා. මොකක් වෙනුවෙන්ද? මේ සිංහල දෙමළ අපි වෙනුවෙන්ද? සිංහල මුස්ලිම් අපි වෙනුවෙන්ද? මේ රට වෙනුවෙන්ද? නෑ උන්ගේ බලය වෙනුවෙන්. ඒකට නිශ්චිත ලෙසම ආණ්ඩු ඇමතිවරු සම්බන්ධයි. පාතාලයේ සම්බන්ධයි තමගේ හිතවත් පාතාල නායකයෙක්. ඔවුන් හරහා තමයි මෙහෙවීම කරේ. කළු ජූලියෙන් පස්සේ මොකද්ද කරේ? ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන ව්‍යාපාර ගණනාවක් තහනම් කරනවා කළු ජූලියට සම්බන්ධයි කියලා. එයි එහෙනම් කළු ජූලිය නිර්මාණය කරන්නේ තමන්ගේ දේශපාලන වමනාවන් වෙනුවෙන්. බලය වෙනුවෙන්. එනිසා අපිට ජාතික සමගිය ගොඩනැගීමේ ප්‍රධානතම බාධාව තමයි සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ තිබෙන තමන්ගේ ජාතිය පිළිබඳව, තමන්ගේ ආගම පිළිබඳව, තමන්ගේ සංස්කෘතිය පිළිබඳව, තමන්ගේ ඇදහිීම් පිළිබඳව තිබෙන වමනාව. ඔවුන් බලය කියන තරාදිය දාලා එහෙට මෙහෙට කිරන්න පටන් ගත්තා. ඒක තමයි ප්‍රධාන සාධකය. දැන් යලි අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙලා තියෙනවා ජාතික සමගියක් පිළිබඳව. එයි මෑත කාලයේ වේගයෙන් එවැනි ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙන බව පෙන්눔 කරමින් තිබෙන්නේ. අද වර්තමාන ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විරෝධයක් සමාජය තුළ ගොඩනැගෙමින් තිබෙනවා. අපේ රටේ ව්‍යාපාරිකයන් ඇහුවොත් කියන්නේ මේ විදිහට ව්‍යාපාර කරලා වැඩක් නැහැ කියලා. එහෙම නෙවෙයි. අපේ රටේ සිනමාකරුවන්ගෙන් ඇහුවොත් කියන්නේ මේ විදිහට චිත්‍රපටි හදලා වැඩක් නැහැ කියලා. අපේ රටේ ගොවි ජනතාවගෙන් ඇහුවොත් කියන්නේ මේ විදිහට ගොවිතැන් කරලා වැඩක් නැහැ කියලා. අපේ රටේ දරුවන්ගෙන් ඇහුවොත් කියන්නේ මේ විදිහට ඉගෙනගෙන වැඩක් නැහැ කියලා. අපේ රටේ දීවරයන්ගෙන් ඇහුවොත් කියන්නේ මේ විදිහට මාළු අල්ලලා වැඩක් නැහැ කියලා. අපේ රටේ සාහිත්‍යදරයන්ගෙන් ඇහුවොත් කියන්නේ මේ විදිහට පොත් ලියලා වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ මොකක්ද? කවුරුත් කියනවා මේ විදිහට තව දුරටත් ඉඳලා වැඩක් නැහැ කියලා. එය ආණ්ඩුවට එරෙහිව එල්ල වී තිබෙන ප්‍රබලතම ප්‍රහාරය බවට පත් වෙලා තිබෙනවා. එයි ඒවා ඕපාපාතිකව පැන නගින ඒවා නෙවෙයි. අද අපේ රටේ මෑත කාලයේ මතුවී තිබෙන දැවැන්තම ආර්ථික අර්බුදයකට අද අපේ රට මුහුණ දීලා තිබෙනවා. අපිට පිටරටින් බහඬ ආනයනය වෙනුවෙන් මම රවුම් වගේ කියන්නේ පිටරටින් බඩු ගෙන්වීම වෙනුවෙන් අපිට අවශ්‍ය වෙලා තිබෙනවා ඩොලර් බිලියන 20ක්. ඩොලර් බිලියන 20ක් කියන්නේ ඩොලර් කෝටි 2000ක් අපිට අවශ්‍යයි පිටරටින් බහඬ ආනයනය වෙනුවෙන්. හැබැයි පිටරටට අපි බහඬ යවලා අපිට හම්බ වෙන්නේ ඩොලර් කෝටි 1000යි. ඒ ඩොලර් බිලියන 10යි. අපේ රට 100%ක වෙළඳ ශේෂයක් තියෙන රටක්. අපිට බහඬ ගෙන්නන්න අවශ්‍ය වෙන මුදලින් හරි අඩයි අපිට හම්බ වෙන්නේ බහඬ පිට රටට යවලා. ඉතුරු 10 අපි හොයාගන්නේ කොහින්ද? ඉතුරු 10න් ඉතුරු ඩොලර් බිලියන 10න් ඩොලර් බිලියන 1.3ක් හොයාගන්නවා සංචාරක ව්‍යාපාරයෙන්.
ඔය සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන ආර්ථික උපාය මාර්ගය බවට පත් කරගත් ඩොලර් බිලියන 1.3යි සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන්නේ. ඒතකොට 10න් 1.3ක් ගියපුවාම තව ඩොලර් බිලියන 8.7ක් අඩුයි. ඒ ඩොලර් බිලියන 8.7න් ඩොලර් බිලියන 7කට ආසන්න ප්‍රමාණයක් හොයාගන්නේ විදේශ ශ්‍රමිකයන්ගෙන්. විදේශ ශ්‍රමිකයන් හරහා තමයි ඩොලර් බිලියන 7ක් උපයගන්නේ. ගිය අවුරුද්දේ විදේශගත වෙලා තියෙන අපේ රටේ ශ්‍රමිකයන් 2,93,000. ඒ 2,93,000න් 93%ක් මැද පෙරදිග කේන්ද්‍ර කරගෙන තමයි විදේශගත වෙලා තිබෙන්නේ. මම දැක්කා ජනාධිපතිතුමා එක දවසක් අයවැය ලේඛන ඉදිරිපත් කරමින් කිව්වා අපේ රටේ මිලියන 3ක් පිට රට ඉන්නවා කියලා. අපේ රටේ ඉන්නේ පවුල් මිලියන 5යි. මේ මිලියන 3ක් පිට රට. එක පවුලේ දෙන්න වගේ හිතුවොත් අපි ආසන්න වශයෙන් ගත්තොත් පවුල් මිලියන 2ක් යැපෙන්නේ. විදේශගත ශ්‍රමිකයන් හරහා. මොකද්ද රටට වෙලා තියෙන්නේ? සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා. අපේ රටේ පවුල මොකක්ද? ඒක යුරෝපීය පවුල නෙවෙයි. අපේ රට පවුලට බිරිඳට ස්වාමියාගේ රැකවරණය වුණා. එහෙම නේද? ස්වාමියාට බිරිඳගේ ලෙන්ගතුකම වුණා. දරුවට ඒ දෙදෙනාගේම ආරක්ෂාව සහ ආදරය වුණා. ඒක තමයි ශ්‍රී ලංකාවේ පවුල. හැබැයි මේ පවුලට මොකද්ද වෙලා තිබෙන්නේ? ඈත ගම්මාන වලට කියලා බලන්න. ජීව විද්‍යාත්මකව බැලුවත් ස්වාමියා බිරිඳෙන් වෙන්වි අවුරුදු 3ක් කොහොමද ජීවත් වෙන්නේ? ඒක කාමුක අදහසක් නෙවෙයි, ඒක ජීව විද්‍යාත්මක අදහසක්. ඒක කාමුකත්වයේ නෙවෙයි. ඒක ජීව විද්‍යාත්මක තත්ත්වය. හැබැයි මොකක්ද ඇති වී තිබෙන්නේ? එනිසා පෞල් සංස්ථා බිඳ වැටුණු. තමන්ගේ අනාගත අපේක්ෂාවන් කඩා වැටුණු පරම්පරාවක් අපේ රටේ දැන් ජීවත් වෙනවා. එපමණක්. ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව ප්‍රශ්නයක් රටේ පැන නැගිලා තිබෙනවා. නිදහස පිළිබඳ ප්‍රශ්නයක් රටේ පැන නැගිලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුවේ මේ 2013 මහ බැංකු වාර්තාව පසුගිය ඉදිරිපත් කරා. ඒ මහ බැංකු වාර්තාවෙන් කියනවා රටේ ඉහළම ආදායම් ලබන 20%, රටේ ඉහළම ආදායම් ලබන 20% රටේ ජාතික ආදායමෙන් 54ක් භුක්ති විඳිනවා. රටේ පහළම ආදායම් ලබන 20%ට හම්බ වෙන්නේ රටේ ජාතික ආදායමෙන් 3.4යි. ගිය අවුරුද්දේ තිබුණා 2012 වාර්තාව 4.1යි. හැබැයි 2013 වෙනකොට ඒක නැවතත් 3.4 දක්වා අඩු වී තිබෙනවා. ඉහළම ආදායම් ලබන 20% ජනතාව රටේ ජාතික ආදායමෙන් 54ක ලොකු පංගුවක් භුක්ති විඳිනවා. පතුලේම ජීවත් වෙන 20% රටේ ජාතික ආදායමෙන් 3.4යි භුක්ති විඳින්නේ. සාධාරණද මේක? ඒ ජනතාවගෙන් අඳවුණාවක්, ඒ ජනතාවගෙන් විරෝධයක් පැන නගින්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? පැන නගිනවා. ඒව වළක්වන්න බෑ. ඒ විතරක්ද? අඬු කියනවා 2016 වෙනකොට ඒක පුද්ගල ආදායම ඩොලර් 4000 දක්වා ඉහළ ගෙන යනවා කියලා උන් කියනවා. දැන් 3000ට ආසන්න වෙලයි කියලා කියනවා. නමුත් පහුගියදා වාර්තාවක් ඉදිරිපත් වුණා. ඒ වාර්තාව අනුව රටේ ජනගහනයෙන් 42%ක දෛනික ආදායම ඩොලර් 2කට අඩුයි. ඒ කියන්නේ රුපියල් 260ට අඩුයි. ජනගහනයෙන් 42%ක ආදායම. මේ 42%වත් අවමතරමින් මේ ආණ්ඩුවට විරුද්ධව කෑ ගහන්න පටන් ගන්න නැද්ද? පටන් ගන්නවා. ඒක කාටද වළක්වන්න පුළුවන්? ඒවා සුන්දර වැකිවලට, ඒවා පිනුමට යටපත් කරන්න පුළුවන් සටන් නෙවෙයි. එනිසා අපටත් වඩා හොඳින් පාලන අධිකාරිය දන්නවා බුරබුරා නැගමින් තිබෙන අර්බුදයේ තරම. අදත් ආණ්ඩුව දුවන්නේ. ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ගෙනව ඩොලර් මිලියන 750.
ජාතික ඉතිරි කිරීම බැංකුව ණයට ගත්ත ඩොලර් මිලියන 750. ජාතික ඉතිරි කිරීම ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් මිලියන 750 කියලා කියන්නේ රුපියල් බිලියන 100කට ආසන්නයි. රුපියල් බිලියන 100ක් ජාතික ඉතිරි කිරීම බැංකුව පිට රටින් ණයට ගන්නවා. ජාතික ඉතිරි කිරීම බැංකුවේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 650යි. රුපියල් බිලියන 650ක් වත්කම් තියෙන ජාතික ඉතිරි කිරීම බැංකුව රුපියල් බිලියනක ණයක් ගන්නවා එක ණයක් විතරක්. සියලු ණය නියමා කියන්නේ. පිට රටින් ඩොලර් මිලියන 750ක් ණයක් ගන්න. අද ආණ්ඩුව දුවන්නේ බැංකු හරහා විදේශීන් කැඳවාගෙන ඉන්න ඩොලර් හරහා. ජාතික ඉතිරි කිරීම බැංකුව පිළිබඳව අපිට වෙනම සාකච්ඡා කරන්න පුළුවන් වෙන දවසක. ඒ ආර්ථිකයේ දත්ත පිළ මම කියන්නේ සමාජයේ ඇතිවීමෙන් තිබෙන අර්බුදය. අධ්‍යාපන ශාස්ත්‍රයේ ඇති වී තිබෙන ගැටලුව කල්පනා කරලා බලන්න. ලෝකේ තමන්ගේ දරුවන්ට උගන්වන්න ඕනේ කියලා වැඩියෙන්ම මහන්සි වෙන දෙමව්පියන් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය. ඔය රටවල් තමයි සාමාන්‍යයෙන් ගත්තොත් තමන්ගේ දරුවන්ට වැඩියෙන්ම උගන්වන්න ඕනේ කියලා වෙස මහන්සි වෙන්නේ. හැබැයි අත්වී තිබෙන ප්‍රතිඵලය මොකද්ද? මොන තරම් අපි අපේ දරුවන්ට උගන්වන්න ඕනේ කියලා මහන්සි වුණා. ඒ ප්‍රතිඵල ඒ තත්ත්වයේ දරුවන්ට ලැබිලා නැහැ. විශාල පංගුවක් පහේ සිස් අතර කලින් හැලෙනවා. පහේ පන්තියට කලින් හැලෙනවා. පහේ පන්තියට කලින් විශාල ප්‍රමාණයක් පාසල් හැර යනවා. 10 පන්තියෙන් තව ප්‍රමාණයක් හැලෙනවා. උසස් පෙළ පන්තියෙන් තව ප්‍රමාණයක් හැරෙනවා. ඒ හැරෙන තරුණය, ඒ හැලෙන තරුණය මේ තත්ත්වෙ මෙහිම විවසාගෙන සිටි විකුල විශ්වාස කරනවද? නෑ, මේකට එරෙහිව හඬ නගන එක වළක්වන්න බෑ. එහෙනම් දැන් මොකද ආණ්ඩුව කරන්න ඕන? එදා 1980 දී ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ රාජ්‍ය පවත්වාගෙන යාම සඳහා මුහුණ දීපු අර්බුදය හා සමාන අර්බුදයක් වර්තමාන පාලකයන් මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා වර්තමාන පාලකින්ට මොකද ඕනකම තිබෙන්නේ? ඇත්ත ප්‍රශ්න වෙනුවට වෙන ප්‍රශ්න ඇදලා ගන්නවා. ඒ නිසා තමයි සිංහල ජනයාට කවන්න හදනවා. සිංහල ජනයාගේ මේ අසීරුතාවයේ මුස්ලිම් ව්‍යාපාරිකයා කඩ දාලා. ගත්තොත් කඩ දෙකේම බිස්නස් නැහැ. ඇත්ත කතාව ඒක. එහෙම නේද? මම දන්න ඔබතුමාලා වැඩිපුර ව්‍යාපාරවල ඉඳලා ඉන්න අය. ඇත්ත ගත්තොත් කඩ දෙකේම බිස්නස් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අතේ මුදල් ගැවසෙන්නේ නැත්නම්. ජනගහනයෙන් 42% ආදායම ඩොලර් 2කට වඩා අඩුයි නම්. 15% ආදායම රටේ ජාතික ආදායමෙන් 3.4ක් නම් කොහොමද බිස්නස් තියෙන්නේ? පාරිභෝගිකයේ අත මුදල් සංසරණය වෙන්නේ නැතුව ව්‍යාපාර පවතින්නේ නැහැ. පාරිභෝගිකයාගේ අතේ මුදල් මුළුමනින්ම හිඳෙනකොට ව්‍යාපාර වැටෙනවා. ව්‍යාපාර වැටෙනකොට අපිට කියනවා සිංහල ව්‍යාපාරිකයන්ට උඹලගේ ව්‍යාපාර වැටුනේ මුස්ලිම් ව්‍යාපාරිකයන් හින්දා කියලා. මුස්ලිම් ව්‍යාපාරිකයට කියනවා උඹලා කොහොම හරි කට්ටිය එකතු වෙලා ව්‍යාපාර ටික අල්ලපල්ලා කියලා. කියන්නේ නැත්තේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ? එහෙනම් මේ ප්‍රශ්නේ පැන නගින පතුලේ තියෙන්නේ මොකද්ද? මේ ප්‍රශ්නේ පැන නගින එකේ පතුලේ තිබෙන්නේ මේ ඇති වී තිබෙන අර්බුදය. හැමදාමත් පාලකයෝ මේ අර්බුදයන් විසඳුම් හොයන්න පටන් ගත්තේ. හැමදාමත් පාලකයෝ මේ අර්බුදයන්ට ක්‍රියාමාර්ග ගන්න පටන් ගත්තේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර සැකය, අවිශ්වාසය, සතුරුභාවය වර්ධනය කරලා. අද ඒකේ විශේෂයක් තියෙනවා. වෙනදටත් වඩා වැඩි. ඒ විශේෂය තමයි අද රාජ්‍ය අනුග්‍රහය සහිතව ජාතිවාදී වර්ධනය වෙනවා. මේකයි වැදගත්ම දේ. රාජ්‍ය අනුග්‍රහය සහිතව තමයි මේ ජාතිවාදී ව්‍යාපාරයෙන් ගොඩ නැගෙමින් තිබෙන්නේ. ඔබ හිතන්න. මම දැක්ක සමහර විට කියනවා මේ අප නිල නොවන පොලිසියක් හැටියට කටයුතු කරනවා කියලා. ඔබ හිතන සාමාන්‍ය ගමක තරුණයෝ ටිකක් එකතු වෙලා කිව්වොත් මේ පළාතේ කුඩු වැඩි, ගණිකා මඩම් වැඩි. ඒ නිසා අපි තරුණයෝ ඔක්කොම මේ පළාතේ නිල නොවන පොලිසිය හැටියට කටයුතු කරනවා කිව්වොත් මොකද කරන්නේ? ඔක්කොම අල්ලගෙන ගිහලා නිල පොලිසිය දානවා. එහෙමනේ කරන්නේ. හැබැයි එහෙම නොවෙන්නේ. එහෙම නොවෙන්නේ පැහැදිලි ලෙස මේවට රාජ්‍ය අනුග්‍රහය සහිතව පෝෂණය වෙමින් තිබෙන ජාතිවාදයක් තිබෙනවා. ඒකට අවශ්‍ය වී තිබෙන්නේ අන් කවරක්වත් නෙවෙයි අපි අතර පහළ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර ගැටුමක් වර්ධනය කරන්න ඕන.
එය අරමුණු කොට කර තමයි පහුගිය කාලේ පුරාවටම අපි දැක්ක බොහෝ කටයුතු සිදු වෙමින් තිබෙනවා. අපි බෙහෙවින්ම මුස්ලිම් ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා ඔබගේ මවුල විතුමාලා හරහා පල්ලිය හරහා දේශන මාලාවක් ගියා කලබල වෙන්න එපා කියලා. මම දන්න පරිදි ඔවුන් අප සමග සාකච්ඡා කරා. එක තැනක හෝ ගල් කැටයකින් ගැහුවා නම් මොකද්ද අපේ රට? කල්පනා කරලා බලන්න. එක්කෝ විල්පත් වේදී, එක්කෝ දඹුල්ලේදී, එක්කෝ කුරුණෑගලදී කුඩා හෝ සිදුවීමක් සිද්ධ වුණා නම් අද අපේ රට තියෙන මෙතන නෙවෙයි. ඒ නිසා අපි තමුන්නාන්සේලාට බෙහෙවින් විශ්වතුවන්ත වෙනවා. තමුන්නාන්සේලා ඒ මොහොතවල් වලදී ඉවසීමෙන් කටයුතු කිරීම. එතකොට කොතනද මේක තමයි උවමනාව. ඉතින් ජාතික අසමගිය, ජාතිය ભેද බින්න කරන්න, රාජ්‍ය අනුග්‍රහය සහිතව ජාතිවාදයේ වර්ධනය වෙනවා නම්, පෝෂණය වෙනවා නම්, ඒකනේ තියෙන ප්‍රධාන අභියෝගය. ඒක නේද අපිට තියෙන ප්‍රධාන අභියෝගය. අපිට අවශ්‍ය වෙන්නේ මේ රටට කවර වර්ගයේ හෝ ජාතිවාදය, සිංහල ජාතිවාදය වේවා, දෙමළ ජාතිවාදය වේවා, මුස්ලිම් ජාතිවාදය වේවා, කවර හෝ ජාතිවාදයක් වර්ධනය කිරීමෙන්, පෝෂණය කිරීමෙන් මේ රටට ඉදිරි අනාගතයක් නැහැ. අපේ ජීවිත කාල තුල අපි ඕනතරම් අත්දැකීම් දැකලා තිබෙනවා. අපි අහන්නේ මෙතනින් අපි මුස්ලිම් සහෝදරයෝ අපි යුද්ධ කරගන්නේ නේ. ඒක ඇත්ත. හැබැයි මේ විදිහට ගියොත් මතක තබා ගන්න, අපේ දරුවන් යුද්ධ කරගන්න රටක් හදලා තමයි නතර වෙන්නේ කියලා. අපි යුද්ධ කරගන්නේ ඒක ඇත්ත. ඉතිහාසයේ අතිශය අභාවචක අත්දැකීම් ගණනාවකට මුහුණ දෙලා තියෙන රටක් අපි. අවුරුදු 30ක බීසුණු යුද්ධයකට මුහුණ දීපු රටක් අපි. මිනිස් ජීවිත ලක්ෂ ගණනක් අහිමි කරගෙන තිබෙන අපි යුද්ධයක් හේතු කොටගෙන. දේපල කෝටි ගණනක අහිමි කරගෙන තියෙන අපි යුද්ධයක් හේතු කොටගෙන. අපේ රට පිටුපසට ඇදලා දාලා තිබෙනවා අතිශය යුද්ධයක් හේතු කොටගෙන. උතුරේ දකුණු මේ පළාත්වල මියදුනේ 15 පන්තියේ මිනිස්සු. උතුරේ ජාතිවාදය පෝෂණය කරපු, ජාතිවාදයේ තමන්ගේ ප්‍රධානම දේශපාලන අවිය බවට පත් කරපු ප්‍රභූ පෙළන්තියට මොකවත් උනේ නෑ. ප්‍රභූ පෙළන්තිය කුඩා සිදුවීම් දෙක තුනක් තියෙන්න පුළුවන්. නමුත් ප්‍රභූ පෙළන්තියට වුණාට වඩා උතුරෙත් මේ දිගේ 15 පන්තියේ සාමාන්‍ය මිනිසුන්ගේ දුව දරුවා. දකුණෙත් එහෙමයි. ඒකට වන්දි ගෙවන්න සිද්ධ වුණේ. ඒ වර්ධනය කරන ලද ජාතිවාදයන් විසින් ඇවිලෙන ලද යුද්ධයට වන්දි ගෙවන්න සිද්ධ වුණේ. මේ රටේ 15 පන්තියේ මිනිසුන්ගේ දුව දරුවන්ට. හෙටත් එහෙමයි වෙන්නේ. හෙටත් මේ ජාතිවාදයේ වපුරන, ජාතිවාදයේ තමන්ගේ එකම දේශපාලන අවිය බවට පත් කරගත්තු නායකයන් හෝ නායිකාවන්. ඒ ප්‍රභූ පැලැන්තියේ මිනිසුන් තමන්ගේ බලය විසින් ගොඩනගන ලද ජාතිවාදී ගොදුරු බවට පත් වෙන්නේ නැහැ. එහි විනාශකාරී අත්දැකීම් මුහුණ දෙන්නේ අපේ පන්තියේ පහළ ජීවත් වෙන අපි කාටත්. ඒ නිසා තමයි ජාතික සමගිය පිළිබඳව අපි අතර තියෙන සමගිය, සහෝදරත්වයේ, විශ්වාසයේ බැඳීම ශක්තිමත් කිරීමේ වගකීම තිබෙන්නේ අපට, පාලකයන්ට නෙමෙයි. පාලකයන් එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලෝගේ බලය වෙනින් ඕනෑම දෙයක් කරන පාලක කණ්ඩායම අපේ රටේ බිහි වෙලා තිබෙනවා. ඒ නිසා අපට අද වගකීමක් තිබෙනවා මේ රටේ මේ මුහුණ දී තිබෙන ජාතික අසමගි කිරීමේ ක්‍රියාවලිය පරාජයටපත් කරන්නේ කොහොමද කියන අභියෝගයෙන් තීරුම් ගන්න. එහිදී වැදගත් අපි පළමු කොටම සියලු ජාතිවාදයන් ප්‍රතික්ෂේප කරන්න ඕන. ජාතිවාදය කියන දේ ඒක ඕපාපාතිකව අහසේ පාවෙවි තියෙන දෙයක් නෙවෙයි. එක් ජාතිවාදයක් විසින් තව ජාතිවාදයක් පෝෂණය කරනවා.
එක් ජාතිවාදයක් වර්ධනය වෙන ප්‍රමාණයට සමානුපාතිකව තව ජාතිවාදයක් පෝෂණය වෙනවා. කියන්නේ එක් ජාතිවාදයක් පමණක් පවතින්නේ නැහැ. සිංහල ජාතිවාදයේ වර්ධනය වුණොත් එයා සමාන ලෙසම පිටුපසින් හෝ ඉදිරියෙන් මුස්ලිම් ජාතිවාදී උඩට එනවා. මුස්ලිම් ජාතිවාදයේ වර්ධනය වෙනකොට ඊට සමානුපාතිකව නැවත සිංහල ජාතිවාදී උඩට එනවා. සිංහල දෙමළ මුස්ලිම් ජාතිවාදය කියලා කියන්නේ එකිනෙකාට අන්‍යෝන්‍ය ලෙස සේවය කරමින් වර්ධනය වෙනවා. කියන්නේ එක් ජාතිවාදයක් විසින් තව ජාතිවාදයක් පරාද කරන්න බෑ. එක් ජාතිවාදයක් තව ජාතිවාදයක් වර්ධනය කරනවා. එක් ජාතිවාදයක් තව ජාතිවාදයක් පෝෂණය කරනවා. ඒක තමයි යථාර්ථය. එහෙනම් ජාතික සමගිය ගොඩනැගීමේ ප්‍රධාන අත්තිවාරම් බවට පත් කරගත යුතු වන්නේ සියලු ජාතිවාදයන් ප්‍රතික්ෂේප කිරීම. කවර වර්ගයේ ජාතිවාදයක් ප්‍රතික්ෂේප කිරීමෙන් තොරව ජාතික සමගිය ගොඩනගන්න බෑ. ඒ නිසා අපි හිතනවා අපේ රටේ ප්‍රබල මතයක් අද ගොඩනැගිය යුතු තිබෙනවා. දැන් සාමාන්‍යයෙන් නැති තමයි එක් ජාතිවාදයක් පෝෂණය වෙනකොට අනෙක් කණ්ඩායම් හිතනවා මේ ජාතිවාදයට මුහුණ දෙන්න නම් අපිත් ජාතිවාදයේ අවියක් බවට පත් කරගත යුතුයි කියලා. හැබැයි ඒකෙ වෙන්නේ නැවත අනෙක් ජාතිවාදයේ පෙරලා වර්ධනය වීමයි. එහෙම නොවි පවතින්නේ මේ දෙක එකිනෙකාට අන්‍යෝන්‍ය ලෙස සේවය කරමින් වර්ධනය වෙන තත්ත්වයක් ජාතිවාදය කියන්නේ. එනිසා ජාතික සමගිය ගොඩනැගීමේ ප්‍රධානම ඉලක්කය බවට පත් කරගත යුතු වන්නේ සියලු ජාතිවාදය. ඒ මුස්ලිම් ජාතිවාදය වේවා, දෙමළ ජාතිවාදය වේවා, සිංහල ජාතිවාදය වේවා, සියලු ජාතිවාදයන් ප්‍රතික්ෂේප කරන මතයක් සහ පෙරමුණක අවශ්‍යතාවය අද අපේ රටේ තිබෙනවා. පළවෙනි කරුණ. හැබැයි ජාතිවාදයේ ප්‍රතික්ෂේප කළ පමණින් ජාතික සමගිය ගොඩනගන්න පුළුවන්ද? බෑ. මම කලින් කිව්වේ මේ රට සිංහල දෙමළ මුස්ලිම් ප්‍රධාන වශයෙන් බර්ගමැලි මම පහසු සඳහා කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් ප්‍රධාන වශයෙන් ප්‍රධාන ජන කොට්ටාසයන් තුනක් ජීවත් වෙනවා. මේ ජන කොට්ටාසයන්ට ප්‍රධාන භාෂාවන් දෙකක් තිබෙනවා. දෙමළ භාෂාව. ඒතර අපේ රටේ මව් භාෂාව බවට පත් කරගත්තු ප්‍රධාන භාෂාවන් දෙකක් සිංහල සහ දෙමළ කියලා තිබෙනවා. සමේ රටේ සෑම පුරවැසියෙකුටම තමන්ගේ මව් භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය පමණක් නෙවෙයි. ඒ తত্ত্বය ඇති කළ යුතුයි. අයිතිය පිළිගන්නවා කියලා කියන්න පුළුවන්. ඕක ප්‍රසිද්ධ වාක්‍යයක් නෙනේ. අපි දැන් අයිතිය පිළිගන්නවා. හැබැයි අයිතිය පිළිගැනීමෙන් පමණක් ඒක විසඳෙන්නේ නැහැ. ඒක ඇත්ත යථාර්ථයේ සිදුවිය යුතු තිබෙනවා. අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තොත් කියන්නේ දැන් යුනිසෙෆ් ආයතනයෙන් කරන පරීක්ෂණෙ ඔප්පු වෙලා තිබෙනවා මේ දරුවන්ට මට මතකයි හකේ එමුතුමත් හිටිය අපි අධ්‍යාපන උපදේශ කාර්ක සභාවේදී මේ පිළිබඳව කතා කරනකොට ඒ කියන්නේ ප්‍රාථමික අධ්‍යාපනය තමන්ගේ මව් භාෂාවෙන් ලබා දිය යුතු කියන සංකල්පයක් තිබෙනවා. ප්‍රාථමික අධ්‍යාපනය තමන්ගේ මව් භාෂාවෙන් ලබා දිය යුතුයි. ඒතර ප්‍රධාන වශයෙන් මව් භාෂාව සිංහල සහ දෙමළ නම් ඒ දරුවන්ට තමන්ගේ අධ්‍යාපනය තමන්ගේ මව් භාෂාවෙන් හැදෑරීමේ අයිතිය පමණක් නෙවෙයි ඒ අවශ්‍ය වෙන තත්ත්වයක් අපි සකස් කළ යුතු තිබෙනවා. අධ්‍යාපනයේ පමණක් නෙවෙයි. රාජ්‍යත් එක්ක ගනුදෙනු කරන්න තියෙන අයිතිය තමන්ගේ මව් භාෂාවෙන්. අද මෙරටේ දෙමළ භාෂාවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ලියුමක් කරේ. උත්තර හම්බ වෙන්නේ මොන භාෂාවෙන්ද? බොහෝ දුරට උත්තරයක් ඉන්නේ නැහැ. ඒකයි වැඩිපුර තියෙන්නේ. නමුත් උත්තරයක් ආවොත් එන්නේ එක්ක ඉංග්‍රීසි භාෂාවෙන් එක්ක සිංහල භාෂාවෙන්. පොලිසියකට ගිහලා පැමිණිල්ලක් දැම්මොත් සාමාන්‍යයෙන් පැමිණිල්ල අපි පොලිසිය මහත්තයාගේ ඉදිරිපිට බංකුවේ වාඩි වෙලා අපි පැමිණිල්ල කියනවා. පොලිසිය මහත්තයා ලියා ගන්නවා. අන්තිමේට තියෙනවා අපිට අත්සන් කරන්න කියවා බලා තේරුම් ගතිමි කියලා මුස්තාපා කියලා අත්සන් කරන්න. දැන් එතකොට අපිට කියවන්නත් බෑ බලන්නත් බෑ තේරෙන්නෙත් නෑ. ඉතින් අපි අත්සන් කරනවා. ඒක සාධාරණ දෙයක්. ඉතින් කොහොමද අපිට නිකන් අයිතිය නෙවෙයි භාවිතාව මොකද සිදු වී තිබෙන්නේ.
ඒ නිසා මේ තමන්ගේ භාෂාවේදී ඇති වී තිබෙන ගැටලු වේගවත්ව මේවා මේ හයිවේ හදනවා වගේ වැඩ නෙවෙයි. මේවා මන්ට වරායවල් හදනවා වගේ දේවල්. මේ මිනිස්සුන්ගේ අධ්‍යාත්මය. ඒක තමයි අපි එතන තමයි ඇත්ත තියෙන්නේ. එතන තමන්ගේ ජීවිතේ. ඒතොත් තමයි තමන්ට දැනෙන්නේ මේක තමන්ගේ මව් රට කියලා. තමන්ට තමන්ගේ භාෂාවෙන් ඉගෙන ගන්න ඕන. තමන්ට තමන්ගේ මව් භාෂාවෙන් තමන්ගේ රාජ්‍යත් එක්ක ගනුදෙනු කරන්න අයිතියක් තිබෙනවා. ඒතොත් තමන්ට දැනෙනවා මේක තමන්ගේ රට කියලා. එහෙම නොකර අපිට කියන මේක රට කියලා පිළිගනින්න කියලා. කොහොමද පිළිගන්නේ? ඒ විතරක් නෙවෙයි. අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවන්ට ප්‍රධාන ආගම් හතරකින් මේ වෙනවා. ප්‍රධානම ආගම් හතරකින් මේ වෙනවා. එතන මේ හැම ආගමකින්ම කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණාව සහ මෛත්‍රී. ජේසුස් වහන්සේ දේශනා කරනවා අසල්වැසියාට ප්‍රේම කරන්න. නබිනායකතුමා දේශනා කරනවා මිනිසෙක් ඉපදුණු දවසේ සිට මේ යන තෙක් තමන්ගේ ජීවිතේ කොහොමද ගත කළ යුත්තේ කියලා. වාක්‍ය 6661කින්. හින්දු ධර්මයේ දෙවියෝ රාශියක් අතරින් සිව දෙවියෝ කියනවා අන්වේ සිවම් කියලා. ආදරය තමා දෙවියන් කියලා. ඉතින් මේ ආගම් හතරෙන්ම සමාජයක් හික්මවනවා. සමාජයක් සතුරුභාවයට ඇදලා දානව වෙනුවට සමාජයක් එකමුතුභාවයට ගේනවා. ඒකනේ දේශනා කරන්නේ. එහෙනම් රටක මොකද්ද වෙන්න ඕන? අපේ ජාතික සමගිය ගොඩනැගිය හැකි වන්නේ සියලු ආගම්වල අයිතීන් සම අයිතීන් පිළිගැනීමෙන් පමණයි. එසේ නැතු ජාතික සමගිය ගොඩනගන්න බෑ. එක් ආගමක් තව ආගමකට වඩා උසස්ව පහත් කොට සලකලා. තව ආගමක් තව ආගමකට වඩා පහත් වූ උසස් ලෙස සලකලා. අපිට අපේ රටේ ජාතික සමගිය ගොඩනගන්න බෑ. ජාතික සමගිය ගොඩනැගිය හැකි වන්නේ ආගමී ඇදහිීමේ අයිතිය පිළිගැනීමෙන් පමණයි. ඒ විතරක් නෙමෙයි. මේ සිංහල දෙමළ මුස්ලිම් ප්‍රධාන ජන කොට්ටාසයන් තුනට තමන්ගේම සංස්කෘතිය, තමන්ගේම ඇදහිලි, තමන්ගේම සම්ප්‍රදාය තිබෙනවා. මුස්ලිම් තරුණියගේ පරදාව, දෙමළ තරුණියගේ මුක්කු තෝඩු සිංහල තරුණියගේ උඩරට සාරිය. ඒක තමයි සංස්කෘතිය. ඉතින් ඒ නිසාමනේ මේ ලංකාව ලස්සන වෙන්නේ. විවිධත්වය හැමදාමත් ලස්සනයි. කියන්නේ එකට තියෙන එක එහෙම ලස්සන වෙන්නේ නැහැ. ඒක විචිත්‍රවත් නැහැ. විවිධත්වය තමයි ලස්සන. එනිසා අපි ඔවුන්ගේ සංස්කෘතියෙන් පිළිගත යුතු නැද්ද? ඔවුන්ගේ ඇදහිලි, ඔවුන්ගේ සම්ප්‍රදායන් වලට අපි ගරු කළ යුතු නැද්ද? ඒ සම්ප්‍රදායන්, ඒ ඇදහිලි, ඒ සංස්කෘතිය පිළිගැනීමෙන් සහ ගරු කිරීමෙන් පමණයි ජාතික සමගිය ගොඩනගන්න පුළුවන්කම තිබෙන්නේ. එහෙම නැතුව දෙමළ භාෂාවේ කතා කිරීමෙන් නෙවෙයි. සමහර අය හිතන මේ එහෙම කතා කරපුවම ජාතික එහෙම කරන්නේ නැහැ. මතකද? ජාතික සමගිය ගොඩනැගිය හැකි වන්නේ ඒ අයගේ සංස්කෘතින් සම්ප්‍රදායන් පිළිගන්නෝ පක්ෂයකට මම තමුන්නාන්සලට ආඩම්බරින් කියනවා. 1990 දශකයේ 89 කාලේ පටන් තමයි පාසල් දරුවන්ට නිලැඳුම් නොමිලේ රජයේ මගින් නිලැඳුම් දෙන්න තීරණය කරේ. හැබැයි මුස්ලිම් තරුණයන්ගේ ඒ මුස්ලිම් පාසල් ශිෂ්‍යයන්ගේ දැරිවියන්ගේ පාසල් නිලැඳුමට අවශ්‍ය වෙන පරදාවට අවශ්‍ය වෙන රෙදි කැබැල්ල ලබා දුන්නේ නැහැ. අපේ පක්ෂ මන්ත්‍රී විජිත හේරත් සහෝදරයා
සංස්කෘතික අමාත්‍ය ධූරය ලැබුවට පස්සේ තමයි අපිත් හිතපු කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා ඒ පාසල් දරුවයන්ට අවශ්‍ය වෙන පාසල් නිල ඇඳුම සමග පරදාවට අවශ්‍ය වෙන රෙදි කඩ ලබා දිය යුතුයි කියන තීරණය ගනු ලැබුණා. මට මතකයි එදා උත්සවයේදී අපේ නියාස් මහත්තයාත් එතන හිටියා. ඒ අවස්ථාවේදී. ඉතින් කල්පනා කරලා බලන්න. අපිට ඔහුනේ එහෙම රටක් නෙවෙයිද? සංස්කෘතීන්, සම්ප්‍රදායන්, ඇදහිලි සමලෙස පිළිගන්න රටක් අපිට ඕනද? ඒවා ගොඩනැගී හැකි වන්නේ එකිනෙකාගේ ඇදහිලි සම්ප්‍රදායන් විශ්වාසයට ගරු කිරීම සහ අයිතීන් පිළිගැනීම පමණයි. හැබැයි ඒවා පිළිගත යුත්තේ එකක් වැදගත්. වෙන්වීමේ දිශාවටද? ඈත්වීමේ දිශාවටද? බෙදෙන දිශාවටද? නෑ, එකතු වෙන දිශාවට. අපි අපේ සියලු ක්‍රියාමාර්ග ගත යුත්තේ අපි අතර සංස්කෘතික විවිධත්වයන් තිබෙනවා. හැබැයි මේ විවිධත්වයන් නිසා අපි වෙන්වීමේ දිශාවට නෙවෙයි. අපි අතර භාෂාවන් අතර විවිධත්වයන් තිබෙනවා. හැබැයි භාෂාවන් අතර විවිධත්වය තිබිය යුත්තේ අපි වෙන්වීමේ දිශාවට නෙවෙයි. අපි සතුරු වීමේ දිශාවට නෙවෙයි. අපි අතර ආගම් අතර විවිධත්වයන් තිබෙනවා. හැබැයි ආගම් අතර විවිධත්වය අපි ආරක්ෂා කරලා ගරු කරලා අයිතීන් පිළිගත යුත්තේ විරසක වීමේ දිශාවට නෙවෙයි. ඒ සියල්ල අපි කළ යුතු වන්නේ සමගි වීමේ දිශාවට. ඉතින් එහෙම සමගි සම්පන්න රාජ්‍යයක් අපිට ඕන. අපි විශ්වාස කරනවා එක පාසලේ දෙමළ භාෂාවෙන් සිංහල භාෂාවෙන් උගන්වන පාසල. ඒ පාසලේ හින්දු ධර්මයේ, කතෝලික ධර්මයේ, බුද්ධ ධර්මයේ උගන්වන පාසල. ඒ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ මුස්තාෆා සුමනවීර නඩරාජා ක්‍රිකට් ගහන පාසල. ඒ ක්‍රිකට් කණ්ඩායමට ජයපතා පැවිලියන් එකේ වාඩි වෙලා සිංහල, දෙමළ, මුස්ලිම් දරුවෝ එකට අප්පුඩි ගහන රටක් අපිට ඕනේ නැද්ද? එම රටක් නෙවෙයිද අපිට ඕන? අපිට ඕන ඈත් වෙන රටක්. අපිට ඕන බෙදෙන රටක්. අපිට ඕන සතුරු භාවය වැඩි කරන රටක්. නෑ, එහෙම රටකින් අපටවත් අපේ දරුවන්ටවත් කිසිදු යමක් නොලැබෙන බව තමයි සිදුවෙමින් තිබෙන්නේ. ඒ නිසා මම හිතන්නේ සියලු අයට වගකීමක් තිබෙනවා. ඔබ දන්නවා මෑත කාලේ විල්පත්තුවේ මතුවෙච්ච ප්‍රශ්නේ. දැන් විල්පත්තුව ගත්තොත් විල්පත්තුවේ තිබෙනවා මේ ජාතික උද්‍යානයේ තිබෙනවා. විල්පත්තු ජාතික වන උද්‍යානයේ තිබෙනවා. ඊළඟ ඒක මායිම්ම තිබෙනවා විල්පත්තු උතුරු අබේ භූමිය. ඒකට මායිම්ම තිබෙනවා විල්පත්තුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඉඩම්. ත්‍රෝප තමයි විල්පත්තුවේ ඒ ආසිත ගම්මන සකස් වෙලා තිබෙනවා. ජාතික වන උද්‍යානයේ තිබෙනවා. විල්පත්තුවේ උතුරු අබේ භූමිය. උතුරු අබේ භූමිය කියලා කියන ලංකාවේ ඒ කියන්නේ ප්‍රථම අබේ භූමි තුනෙන් එකක්. ලංකාවේ ප්‍රථම අබේ භූමි තුනක් නම් කරා. ඒ අබේ භූමි තුනෙන් එකක් තමයි විල්පත්තුවට එහා පැත්තේ තිබෙන උතුරු අබේ භූමිය. ඊට පස්සේ තියෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවයි අයිති කැලෑ ඉඩම්. ඔම තමයි තිබෙන්නේ. ඒතර උතුරු අබේ භූමියයි ජාතික වන උද්‍යානයයි අයිති වෙන්නේ වනජීවි දෙපාර්තමේන්තුවට. ඒක පාලනය වෙන්නේ වනජීවි හා වෘක්ෂලතා ආඥා පනතින්. එතකොට එහා පැත්තේ තිබුණේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉඩම්. ඒක පාලනය වෙන්නේ වන සංරක්ෂණ ආඥා පනතින්. එතකොට නිකන් ගත්තොත් ඒක ඒ පැත්තයි ති සුසිල් ප්‍රේමජයන්ත මහතුමාගේ අමාත්‍යාංශයට ජාතික වනෝද්‍යානයේ අබේ භූමියේ ඇති වනජීවි අමාත්‍යතුමා විජිත් මුනිසොයිසගේ අමාත්‍යාංශයට. ඒක තමයි උතන තිබුණු භූමිය. ඒතර උතන තිබුණා මුල්ලිකුලම් කියලා ගම්මානය. නේද? ඒකේ මුස්ලිම් ජනතාව යුද්ධයක් හේතු කොටගෙන අවතැන් වුණා. එතකොට ඒ ගම්මානේ දැන් නේවි එක විසින් පාලනය කරන කඳවුරක්. මා දන්නේ නේවි එකට ඇයිච්චර උඩන් ඕන කියලා. එතන අපි දන්න විදිහට නේවි හමුදා කඳවුරක් පමණක් නෙවෙයි හෝටලුත් තියෙනවා ඇතුළේ. නේද? එතකොට මේ ජනතාවගේ ඉඩම් ආණ්ඩුව හෝටල් හමුදා කඳවුරට වගේම හෝටල් ව්‍යාපෘතියක් වෙනින් අරන් තිබෙනවා. එනිසා අවතැන් වූ ජනතාවට ඉඩම් ලබා දීම රජයේ වගකීම. ඒ වගකීම කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. හැබැයි අපි ලබා දිය යුතු වන්නේ ඉඩම් අවතැන් වූ ජනතාවට.
නමුත් රජේ මම පෙන්නන්නම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. රජේ උහමාරු වෙන ලියුම් මොනවද? මේ තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දිස්ත්‍රික් ලේකම් මන්නාරම එතුමට එවන ලිපිය. ඒක කියන මේ 2013 2/7/14 වෙනි දින. අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා. ඒ එහෙම වචනයක් දාන්න. අවතැන් වූ මුස්ලිම් ජනතාව. අවතන් වූ ජනතාව. එතන අවතැන් වෙලා ඉන්නේ නම් ඒගොල්ලෝ මුස්ලිම් එක වෙනම ප්‍රශ්නයක්. එතන අවතැන් වෙලා ඉන්නේ සිංහල නම් ඒක වෙනම ප්‍රශ්නයක්. දැන් රාජ්‍ය නිලධාරීන් පවා පෙළඹෙන්නේ කොහොමද? අවතැන් වූ මුස්ලිම් ජනතාව පදිංචි කිරීම සඳහා. ඇයි ඒ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මේ ආරිදාස මහත්තයා තමයි ලියපු ලිපිය. ඇයි ඒ ආරිදාස මහත්මයාට එහෙම ලිපියක් යවන්න එන පෙළඹවීම මොකක්ද? දැන් අවතැන් වූ මුස්ලිම් ජනතාව කියලා සටහනක් දාන්න ඉන්නේ. එතන තමයි දේශපාලනය තිබුණේ. අදාළ අමාත්‍යවරු තමන්ගේ දේශපාලන අධිකාරි බලය වර්ධනය කර ගැනීම වෙනුවෙන් කරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක් තමයි ওই ගැටුම. එතකොට එතන ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉඩම් පමණක් නොවේ. ඊට පස්සේ උතුරු අබේ භූමි ඉඩම් යම් ප්‍රමාණයකට එලි කරලා පදිංචි කරවලා තිබෙනවා. එතකොට එතන තියෙන්නේ අනවසරයෙන් උතුරු අබේ භූමිය අත්පත් කර ගැනීමේ ප්‍රශ්නය. ඒක තමයි ප්‍රශ්නේ. ඒකට තමයි විරුද්ධ විය යුතු වන්නේ. හැබැයි විරුද්ධ වෙන්නේ කොතෙන්ද? විරුද්ධ වෙන්නේ කොහොමද? ඒ විරුද්ධ වෙන ආකාර වැරදි. ඒක මම කියන්නේ. ඒක විල්පත්තු උතුරු අබේ භූමිය ඉඩම් වේවා. එහෙම නැත්නම් ඒ වගේම ඉඩම් ඇමරිකානු ඩෝල් සමාගමට දුන්න අක්කර 5000ක්. අක්කර 5000ක්. ඇමරිකානු ඩෝල් සමාගමට දුන්න සෝමවති චෛත්‍ය ගාවෙන් කෙසෙල් වගා කරා. ඩෝල් සමාගම කියලා කියන්නේ සමහර රාජ්‍යයන්ගෙන් මහා පරිසර විනාශ කිරීමේ හේතු කොටගෙන පළවාහනලද සමාගමක්. ඇමරිකානු ඩෝල් සමාගම. ඒකට අක්කර 5000ක් ඉඩම් දෙන සෝමවති චෛත්‍ය ගාව. පළවත්තේ සීනි සමාගමට අල්ලලා අක්කර 2000ක් දෙන ඇමරිකානු ඩෝල් සමාගමට. ඒවත් මේ රටේ මාතෘභූමි ඉඩන්නේ. හැබැයි ඒවට නිහඬව මෙතෙන්ට විතරක් එන්නේ. ඒ එන එක වගේම ඒමට අවශ්‍ය වෙන පසුබිමකුත් හැදුවා. ඒ පැත්තෙන් මුස්ලිම් ජාතිවාදී පසුබිම හැදුවා. ඒකයි ඇත්ත. මේ පැත්තෙන් සිංහල ජාතිවාදී නැගිට්ටා. ඔකයි සත්‍ය. අපි ඒ නිසා එකයි මම කියන්නේ මෙතන වෙන ඒ කියන්නේ වෙන දේශපාලන බලයන් වෙනුවෙන් ගනු ලැබූ තීන්දුව తీරනවල ප්‍රතිඵලද ඈතට දියත් වෙමින් තිබෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි කාටවත් අපි කවුරුවත් අවුරුදු දහස් ගණන් ජීවත් වෙන මිනිස්සු නෙවෙයි. කවුරුත් එහෙම ජීවත් වෙන්නේ. අපි අවුරුදු 70යි 80යි අපි ජීවත් වෙන්නේ. නේද? මම දැක්කා ලංකාවේ ආයු කාලය අවුරුදු 75යි. අවුරුදු 75යි. අපි අවුරුදු 70ක් 80ක් අතර ජීවත් වෙලා මියදෙන මිනිස්සු. ඉතින් අපි දැන් අපි මේ වර්තමාන પરම්පරාවේ මිනිස්සු. તો වර්තමාන પરම්පරාව කටයුතු කළ යුතු වන්නේ අනාගත પરම්පරාව යුද්ධ කරන්න නෙවෙයි. අනාගත પરම්පරාව අතර සතුරුභාවයේ සැකේ වර්ධනය වෙන්න නෙවෙයි. වර්තමාන પરම්පරාව අපේ වගකීම තමයි අනාගත પરම්පරාවට මේට වඩා සුරක්ෂිත භාවයක් ගොඩනැගීම. ඉතින් අපි හිතනවා ඒ සඳහා විශාල කාර්යභාරයක් අද අපේ රටේ පෙරලා තිබෙනවා. විශේෂයෙන් මේක විරසක කරන්න, ඒ කියන්නේ ඈත් කරන්න මේ sannivedanයේ තාක්ෂණයේ ඇති වී තිබෙන මහා වෙනස්කම් උපයෝග කොටගෙන තිබෙනවා. ඒ කියන්නේ ලෝකේ තාක්ෂණය, දැනුම, විද්‍යාව මේ වර්ධනය මිනිස් ප්‍රජාවට හිත කරවිය යුතුයි. ඒ ජයග්‍රහණ අත්පත් කරගන්නේ මිනිස් ප්‍රජාව. ඒ ජයග්‍රහණ වල ප්‍රතිඵල භුක්ති විඳිය යුතු මිනිස් ප්‍රජාව. තාක්ෂණයේ වර්ධනය, තාක්ෂණයේ දියුණුව අත්පත් කරගන්නේ මිනිස් ප්‍රජාව විසින්. ඒ තාක්ෂණයේ දියුණුව උපයෝග කොට ගත යුතු වන්නේ මිනිස් ප්‍රජාවගේ යහපත වෙනුවෙන්. දැනුම වර්ධනය වෙන්නේ මිනිස් ප්‍රජාව. ඒ දැනුම උපයෝග කරගත යුතු වන්නේ මිනිස් ප්‍රජාවගේ යහපත වෙනුවෙන්. හැබැයි අද
අතිශය නරක තත්ත්වයක් ඇති වී තිබෙනවා. තාක්ෂණයේ විද්‍යාවේ ඇති වී තිබෙන මහා වෙනස්කම් අද බොහෝ දුරට උපයෝග කරගෙන තිබෙන්නේ මිනිස් ප්‍රජාවගේ සතුරුභාවයන්ට අද උපයෝග කරගෙන තිබෙනවා. වෙනදට වඩා වැඩි තාක්ෂණී විද්‍යාවේ ඇති වී තිබෙන මහා වෙනස්කම් අපිට උපයෝග කරගන්න වෙන්න පුළුවන් වේවි කියලා මිනිසාගේ ප්‍රගමණය වෙනුවෙන් ඉදිරියට යාම වෙනුවෙන් අපි අතර ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් එනිසා අපි හැම දෙනාම අපි නියෝජනය කරන ශේෂ්ත්‍ර තුල දේශපාලන ව්‍යාපාර වෙන්න පුළුවන් වෙනස්. එහෙම නැත්නම් ආගමික සංවිධාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ සමස්ත ලංකා මුස්ලිම් ලීග් තරුණ පෙරමුණු සම්මේලනය වෙන්න පුළුවන්. නැත්නම් ගමේ මරණාන්තර සමිතිය වෙන්න පුළුවන්. මේ හැම ආයතනයක් තුලම අපි යම් හඬක් යම් මතයක් ගොඩනැගිය යුතු තිබෙනවා. ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන්. ඒ වගේම අන්තර්ජාලය හරහා ඇති වී තිබෙන තාක්ෂණ වෙනස්කම් අපි උපයෝගකට ගත යුතු තිබෙනවා ජාතික සමගිය වෙනුවෙන්. ඒ නිසා අපි හිතනවා ජාතික සමගිය ගොඩනැගිය හැකි වන්නේ කාගේ හෝ රාජ හස්තයකින් හරි කාගේ ගොඩනැගෙන මහා බල මහිමේ කවුරු හෝ කෙනෙක්ගේ ගොඩනැගෙන මහා බල මහිමකින් නෙවෙයි. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අපි අතර ගොඩනැගෙන මතවාදීම එකඟතාවයන්ගෙන් පමණයි ජාතික සමගිය ගොඩනැගිය හැකි වන්නේ. අපි කවුරුවත් ජාතික සමගිය ගොඩනැගීම සඳහා කාටවත් කොන්ත්‍රාත් දෙන්න එපා. අපි උත්සාහ කරනවා එහෙමනේ. ජාතික සමගිය ගොඩනගන කොන්ත්‍රාත් නෙවෙයි. ජාතික සමගිය ගොඩනැගීමේ පදනම තිබෙන තව කාට හරි කොන්ත්‍රාත් ලබා දීම නෙවෙයි. ජාතික සමගිය ගොඩනැගීමේ පදනම තිබෙන අපි හැම කෙනාම අපි තුල කරගන්නා ලද වෙනස්කම්, ඒ වෙනස්කම් සඳහා පොරබැදීම, ඒ වෙනස්කම් සඳහා ඒකරාශී වීම, ඒ වෙනස්කම් සඳහා සංවිධානය වීම. ඒ වෙනුවෙන් සියලු දෙනාට ආරාධනා කරනවා. ඒ වගේම අද විශේෂ දිනයක් මුස්ලිම් තරුණ ලීග් පෙරමුණු සම්මේලනයේට ඔවුන්ගේ ආරම්භක දිනය අවුරුදු 42ක් පිරෙන දිනය. ඉතින් මේ අවස්ථාවට අපිට ආරාධනා කරා. ඒ පිළිබඳ අපි බෙහෙවින් විශ්වතුවන්ත වෙනවා. ඒ වගේම අපේ රටේ හිටපු කීර්තිදර කතානායක කෙනෙකු බාකිර් මාකර් මැතිතුමාගේ උපන්දිනේ. ඒ වගේම එතුමාගේ පුතණුවන් ඉමිටියස් අප හිතවත් ඉමිටියස් පාකර් මැතිතුමා මෙතන සම්බන්ධ වෙලා තිබෙනවා. අපිට බොහොම සතුටුයි. ඒ වගේම මෙම අවස්ථාවට අපිට ආරාධනා කිරීම පිළිබඳ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ මොකද අපිට සතුටක් සහ ආඩම්බරයක් තිබෙනවා. අපි හැමදාමත් මේ අවස්ථා බලමින් හිටියා. අපිට හැමදාමත් ඕන වී තිබුණේ අපේ මතයන් අපේ අදහස් මොකක්ද කියලා මේ රටේ ජනතාවට ඒත්තු ගැන්වීම සහ තේරුම් කර දීම. අපි පිළිබඳව වෙනස් අදහස් වෙනස් මතයන් තියෙන්න පුළුවන්. අපි එකක් ඉල්ලනවා. අපිව සමීපවත් දිනේ කරන්න. සමීපවත් දිනේ කරන්න. අපිව තේරුම් ගන්න. අපිව තේරෙන්නේ නැත්නම් අපෙන් අහන්න. අපේ සතුරන්ගෙන් නෙවෙයි. ඉතින් ඒ සඳහා සියලු දෙනාට ආරාධනා කරමින් මම නතර වෙනවා. බෙහෙවින් ස්තුතියි තමුන්නාන්සේ.